ඔව් එන්නේ ඉක්මනට. ඉක්මනින් ගන්න. ඒතර ආපු අය ලියන්න ප්‍රතීක ක්‍රියා නිසිලෙස දිවෙන්න හරි ස්නායු නිසිලෙස පවත්වන්න ඕනේ. ස්නායු නිසිලෙස පවතින්න ඕනේ. රයිට් ඒව ලියන්න ඕනේ. වැඩි කාලයක් එක දිගට රියපදවනකොට ස්නායු ආවේග ස්නායු විඩාටපත් වෙනවා. ඒක කියන්නේ ස්නායු විඩාවටපත් වෙනවා. ඒ නිසා ආවේග නිසිලෙස සම්ප්‍රේෂණය වෙන්නේ නැහැ. අන්න ඒක කියන්නේ හරි. තර්ශාලියන් ආවේග නිසිලෙස සම්ප්‍රේෂණය නොවේ. ස්නායු විඩාවටපත් වෙනවා. වේසනකොට වැඩි කාලයක් එක දිගට රියපදනකොට වේසින්ම වැඩි. එන ස්නායු විඩාවටපත් වෙනවා. රයිට් එනිසා ආවේග නිසිලෙස සම්ප්‍රේෂණය වෙන්නේ නැහැ. නිසිලෙස සම්ප්‍රේෂණය නොවේ. එනිසා රිය අනුතර වෙන්න පුළුවන්. ප්‍රතීක ක්‍රියාවට වෙන්නේ නැහැ. බයිමාන මේ ප්‍රශ්නේ කොහොමද කියලා. මම හිතන්නේ අංක 6 7 මම දාපුවා. පරණ ආවද කියලා මට මතක නැහැ. ඔය අවුරුද්ද ආවද කියලා මට මතක නැහැ. සුළු වෝල්ටීයතා සහිත විදුලිය අතර වැදුණු විට අතවහයි වෙතට ගැනෙන අතර අධි වෝල්ටීයතා සහිත විදුලිය අතර වැදුණු විට එසේ නොවේ පහදන්. ඔබ දරුවෝ හොඳට බලන්න. මේක ක්‍රියාකාරකම් වලින්ම කියලා දෙන්න ඕනේ. ඔය සුළු වෝල්ටීයතා පොඩි බැටරි කෑල්ලකින් චූටි මෝටරයකින් වගේ එකකින් යන විදුලියේදී අතර විදුලි සැර වැදුනම අත මෙහෙමට අග්ගලා ගන්නවා. දැන් ඉස්සර ගෙදර පාවිච්චි කරන ඉස්ත්‍රිකේ බඳට විදුලි කාන්දු වුණාම අපිට පේන්නේ නැහනේ. දැන් නම් එහෙම බඳට විදුලි කාන්දුන ගමන් ටිප් එක ඔෆ් වෙනවා. අපිට දැන් එනවා ඉස්සරහට එන්නේ විදුලිය. ඒ පාඩම් එන්නේ අර දැන් අර තාපේ අරමේ වුණාට පස්සේ ඔක්කොම එන්නේ ඩයිනමෝ මෝටර ගෘහ පරිපථය ඉලෙක්ට්‍රෝන විද්‍යාව සම්හාරයක් එන්නේ. ඔබ දවසක් කර දවසක් එන්න. අද නෑනේ. අද නෑ 7-8 දිනේ කමිරුත් නෑ. දේව එන්න දවසක් කර දවසක්. රණේපුරත් නැතුව ඇති. දේව එන්න. ඒකට හොඳට තේරෙනවා මේ පාඩම්. හොඳට ලියන්න පුළුවන්. ඔබ කියන්නේ ඒකට මම අසර් ප්‍රශ්න කරා අසර් ඒතර අපිට පුළුවන් කියලා. රණේපුර ඉන්නවා. කොරා මේක කෝ? රමිරුව කෝ? ඒකේ ප්‍රශ්නේ. හරි ඒතර මම මේ කියන්නේ බලන්න. ඒ ඉස්සර දැන් මට අනේක වාරයක් මේ බන්දට විදුලි කාන්දු වෙලා කල් යනකොට මේ ඇතුලේ ෂෝට් වෙනවා කාන්දු වෙනවා විදුලිය. බන්දට විදුලි කාන්දුල අත ගෑවුනම අත එකපාරට මේක ගැනෙනවා. හිතන්නේ ඒ සුළු වෝල්ටීයතා. දැන් ඒතර අර්ත් වයර් එක තියෙනවා නම් අර බීම් කම්බිය තියෙනවා නම් තමයි මෙහෙම වෙන්නේ. ඒ කියන්නේ ෂෝට් වෙච්ච ධාරාව පොළොවට යනවා. අත දිග යන්නේ ටිකයි. මාරාන්තික නෑ. අපිට උගන්වනවා මේ ඔක්කොම. මාරාන්තික නෑ. හැබැයි බීම් කම්බිය නැතුව ෂෝට් වුණොත් එහෙම මැරලා වැටෙනවා. දැන් ෆ්‍රිජ් එකේ බලන්න. ෆ්‍රිජ් එකේ සාමාන්‍ය ෆ්‍රිජ් වල ඒ බීමට ෆ්‍රිජ් එකේ ඉස්සරහට රබර් කාබටයක් දානවා. ඒ බන්දට විදුලි කාන්දු වුණාම ඒක අරනකොට විදුලි කාන්දුල අතර වැදුනොත් රබර් කාබට් එක නිසා පොළොවට විදුලිය යන්නේ නැහැ. අපේ ඇඟ හරහා යන විදුලිය භූගත වෙන්නේ. ඒකට වෙන ආපදාව අඩුයි. ඉතින් මේවා එකට එකක් සම්බන්ධයි පුතා. ඔබට පේනවා මේ උගන්වනකොට මේ තින්දී සුළු වෝල්ටේජ් සහිත විදුලිය අතර වැදුණු විට අතවහයි වෙතට ගෙනෙන අතර ප්‍රතික ක්‍රියාවක් අධි වෝල්ටේජ්. ඕන මම ලස්සන කතාවක් කියන්න. වෙච්ච දෙයක්. නිමියාම ආස්තාවදී මට එක එක සිද්ධ වෙනවා. මේ කතන්දර ගොඩක් වටිනා ඇත්ත කතන්දර. මම ගුඩ්සබඩු ගන්න කාලේ. ඉතින් මම මැද තට්ටුවේම ඉන්නේ. විද්‍යාගාරේ.
ඒක හදපු කාලේ ඉඳලම ඉතින් ඒ හදුව නැති කාලෙත් එක එක පන්තිවලට නම් පන්ති ගෙන්නනවා විද්‍යාගාරට. ඉතින් අර ඒකේ තියෙනවා අර ග්‍රවුන්ඩ් එකේ තියෙන පැත්තේ හරි ඒ පැත්තේ තමයි පොඩි පන්ති තිබුණේ. 6 7 8 වගේ පන්ති. 6 7 8 9. ඉතින් බොහෝ වෙලාවට 11 පන්තියේ ටීචර්ලා සිංහල ආගම ගන්න ටීචර්ලා එයා පැත්තේ ගස් තිබුණානේ. දැන් නම් ගස් සංහාරයක් කරලා. ඒ ගස් යටට ළමයි ගෙනලා පුටු තියාගෙන ඔය සිංහල බුද්ධ ආගම මේ ආගම ඒව ගන්නවා. ඉතිහාසය උගන්වනවා. ඉතින් මම එමෙ ඉන්නකොට මට එකපාරට ගාලගෝට්ටයක් ගිහලා සද්දයක් වුණා කෑ ගහන. මම උඩ තට්ටුවෙන් දරබඩ ගාලා වඩා දුවගෙන එහා පැත්තට යන ගේට්ටුව ගාවට දුරනකොට ගේට්ටුව ගාව ටීචර්ලා 3-4 දෙනෙක් ළමයි පිරීලා ඉන්නවා. මම බලපුවම මම 11 C පන්තියේ මම උගන්න පන්තියේ ගෑල් ළමයෙක් මේ අත මෙන්න මෙතන අර කොස් ගෙඩියක් හාරන්නේ පැහිලාද කියලා බාන්න පීයකින් යකි හැරිලා ගිහිල්ලා මස් තමයි බෝලනවා මම මොකද වෙලා දැන් ටීචර්ලා තින් අල්ලගෙන මෙහෙම ඉන්නවා ඉස්පිතාලෙන් මොකද උනේ ඒ ඉස්පිතාලෙන් ගියා ටීචර්ලා වෙලා තැනදී අහගන්න හොඳට එතකොට ඔබට හරි වැදගත් මේ කොටස් හරිම වැදගත් ඉදිරියදා ජීවිතේ ඉතාල වැදගත් ටීවී එකේ මේ වගේ දේවල් පෙන්නනවා වෙලා තියෙන්නේ ඔය අහපැත්තේ තිබුණු තට්ටු තුනේ බිල්ඩිම හැදුවෙත් මම ඉන්න කාලේ ඕපන් ස්ටේජ් එක හැදුවෙත් මම ඉන්න කාලේ ඒ පිටපස්සේ බිල්ඩිම තට්ටු දෙකේ බිල්ඩිම හැදුවෙත් මම ඉන්න කාලේ ඔතන තකරන් ශාලාවක් තිබුණා අයින දිගේ පරණම ශාලාව ඒක දැන් කල්ලා අයින් කරලා තියෙන්නේ මම කිව්වේ ඒ බිල්ඩිම හදනකොට ඒකේ එක පාස්සන්න කරන්ට් එක කරන් තියෙන මේ පැත්තේ ඉඳලා මේ පැත්තේ ඉඳලා මීටරයට යන තැනින් උඩින් මීටර යන තැනින් විදලා හොරෙන් කරන්ට් කරන් තිබුණා මොකද මීටරයට වයන් නැතු වෙන්න ඒ මිනිස්සු කරලා තියෙන වැඩේ ඒක ඒකට පාරෙන් එහා පැත්තට උඩින් දාලා එහා පැත්තට යනකොට අර සංගීත කාමරේ තියෙන මේ වගේ පාතින් ළමයින්ට මේ අතින් අල්ලන්න පුළුවන් පාතින් තමයි බෑර් එක දාලා තියෙන්නේ. හැබැයි ආවරණය කරපු බෑර් එක ලොකු බෑර් එක මේ වගේ ආවරණය කරලා. හැබැයි ජොයින්ට් වෙච්ච තැනක් තියෙනවා. බෑර් එක දිගට දාන්න බෑර් එක දිගම නිසා ජොයින්ට් කරලා. ජොයින්ට් කරපු තැන් වල දානවා ටේප් පටි අලවනවානේ. මේකේ එහෙම තමයි තියලා තියෙන්නේ. ටේප් පටි අලවලා. දැන් එතන කොහොම හරි ටේප් පටි අලවපතන ටේප් පටි එහාට මෙහාට වෙලා එතන පොඩ්ඩක් ෂෝට් විදිහට කාන්දුවක්. දැන් අර ටීචර්ලා ටීචර්ගේ පුටුව ළමෙක් ගෙනලා තියලා ළමයිගේ පුටුව වටේ තියාගෙන මේ දැන් වැඩේ පටන් ගන්න යන්නේ. උගන්වන්න. ඒක උගන්වන්න පටන් ගන්න යනකොට මේ මම විතර ඔබට බෑර් එකක් පෙන්නන්න. ආන්න මෙහෙම බෑර් එක දැන් යා මෙහෙම. දැන් මම ඉඳගෙන ඉන්නේ මේ ඉස්සරහින් බෑර් එක යනවා. ඒනම වුණාද කරේ මෙහෙම බෑර් එක ඇල්ලුවා මේ විදියට අල්ලා පුටුවෙන් පිටිපස්සට දාන්න මෙහෙම දැම්මා. මෙහෙම දාන්න ඇල්ලුව ගමන් අර ජොයින් කරපලා තිබුණ තැන එතන හවුනේ. ආනතර අර අධි වෝල්ටේජ් වෝල්ටේජ් එක වැඩි. ඒ ධාරාව අත දිගේ ගිහිල්ලා පොළොවට යනවා. අන්න ළමයට කරන්ට් හදිනවා. ඒක අධි වෝල්ටේජ් තා. දැන් මොකද වෙන්නේ? ළමයා අතගෙන ඉන්නේ. දැන් සුළු වෝල්ටේජ් තාට නම් චූටි කරන්ට් එකක් නම් ටක් ගාලා ප්‍රතික්‍රියා වෙනවා. අධි වෝල්ටේජ් තාට කරන්ට් එක ඇඟ දිගේ යනකොට අතගෙන ඉන්නේ සනික ප්‍රතිචාර නැහැ ප්‍රතික්‍රියා නැහැ. ඇයි? අධි වෝල්ටේජ් තාට මුළු ස්නායු පද්ධතියම අඩපණ වෙනවා. දැක්කද? ස්නායු පද්ධතිය අඩපණ වෙනවා. ප්‍රතික්‍රියා වෙන්නේ නැහැ. එන්සා ළමයාගේ මෙහෙම අල්ලගෙන ඉදිරිසර ඇඟ දිගේ යනකොට ළමයාගේ ස්නායු පද්ධතිය අඩපණයි. ළමයා අතගෙන වැටෙනවා අල්ලගෙනම. මේ කම්බිය මෙහෙම අල්ලගෙන ඉඳගෙන තුඩු වෙලා කියලා මැරෙනවා. කෑ ගැහුවා ළමයි. වට වෙලා කෑ ගැහුවා ඇල්ලුවේ නැහැ. දැන් කරන්ට් එක වෙවුලනවා. එතකොට හිටියා සීනා කියලා ටීචර් කෙනෙක්. ජෝන් සීනා නෙමෙයි. සීනා කියලා ටීචර් කෙනෙක් හිටියා. දැන් එයා මේ නෑ. දැන් ඉස්කෝලේ ඉන්නවද දන්නේ නැහැ. අපි හුදු මිත්‍රියෝ. එයා තුවල කොස්සක් අරගෙන ඇවිල්ලා ගැහුවා. දැන් මේමනේ අල්ලන් ඉන්නේ. අර වෑර් එකට ගැහුවා පුතා. හොඳට අහගෙන මේ හරි වැදගත්. ඉතින් මේ වෑර් එකට ගැහුවම වෑර් එක කර ජොයින්ට් කරපු තැනින් කඩලා ගියා. ගැලවුණා. ළමයාගේ ජීවිතයේ බේරුණා.
දැක්කද කරන්ට් එකද මේ කොස් ගෙඩිය හරවා ගහලා තිබුණේ. එතකොට මම දැක්කර පුෂ්පා වනිග සේකරද කියලා ඉන්නේ නර්ස්ලගේ ලොක්කෙක්. ඔය ටීවී එකේ වැඩසටහන් වලට එන්නේ. මම දැක්ක කීපිටක් කියනවා ඒ වගේ අවස්ථාවලදී අල්ලන්න එපා කරන්ට් වදින කෙනාව. අල්ලපු එක නේද? එක තාත්තා කෙනෙක් ගෙදර එහෙම පිටිපස්සේ වෑර එකක් වෙලා ඒක මොකද්ද ඒකදී අල්ලන්න ගිහිල්ලා එයා කරන්ට් එක වදිනකොට දුවල ගිහිල්ලා පුතාත් ඇල්ලුවා තාත්තා ඇදලා ගන්න. පුතා ඇඟේ වැදිලා තාත්තගේ ඇඟේ දිගෙන කරන්ට් එක පුතාගේ ඇඟේ දිලා පුත් දෙන්නම මැරුණා. කරන්ට් එක වැදිලා ඉන්න අවස්ථාවේදී අල්ලගෙන ඉන්නකොට ඒ කරන්ට් වයර් එක කරන්ට් වැදිලා නම් යාට තියෙන්නේ ආව අල්ලන්න එපා. පුළුවන් තරම් පොල්ලක් අරගෙන වයර් එකට ගහන්න. වයර් එකට ගහන්න. දැන් කියනවා ගොඩක් අය ඉන්නේ අතට ගහලා අතේ යටකඩුත් කුඩු වෙලාලු. පුෂ්පවනි කරද්ද කියනවා. අතට ගහනවා මේ අල්ලගෙන අතට ගහනවා. අතේ යටකඩුත් කුඩු වෙලාලු එන්නේ. කරන්ට් ඇද්දට අමතරව. වයර් එකට ගහන්න. දැක්කද? කොච්චර වැදගත්ද පණිවිඩ දේව. වයර් එකට වැරදලා කඩන්න පුළුවන් දෙයකින් කල්ලා දාන්න. අල්ලන්න යන්න එපා. හැබැයි හෙන ගහලා විදුලි සැර වදිලා විදුලි කොණ්ඩක විදුලි සැර වැදුනට පස්සේ කෙනෙක් වැඩලා ඉන්නකොට නම් කාක්කෝ සත්තු වැඩලා ඉන්නවා නම් විදුලි සැර වැදිලා විදුලි සම්බන්ධයක් නැතුව වැඩලා තින්නකොට ඔය අකුණු ගහන වෙලාවට හරි බය නැතුව අල්ලන්න. එතෙන්දී ආගේ ඇඟෙන් කරන්ට් එක යන්නේ නැහැ. දැන් අපිට පේන කොච්චර පණිවිඩද කියලා. රයිට්? ලියන්න. රයිට්. සුළු වෝල්ටීයතා යටතේ සුළු වෝල්ටීයතා යටතේ ස්නායු පද්ධතිය අඩපණ නොවි ප්‍රතික ක්‍රියා සිදුවේ. ප්‍රතික ක්‍රියා සිදුවේ. නමුත් අධි වෝල්ටීයතා යටතේ ප්‍රතික ක්‍රියා අධි වෝල්ටීයතා යටතේ ස්නායු පද්ධතිය අඩපණ වේ. ස්නායු පද්ධතිය අඩපණ වේ. එනිසා ප්‍රතික ක්‍රියා සිදු නොවේ. එනිසා විදුලි රැහැනෙන් අත ඉවතට නොගැනී. විදුලි රැහැනෙන් අත ඉවතට නොගැනී. හරි. අංක 7 ලාදුරු රෝගීන්ට ස්පර්ශ සංවේදනයේ ඔබේ ශරීරයේ කොතනකාරී හැමේ නිකන් අමුතු විදියට ලපයක් වගේ ඇවිල්ලා තියෙනවා නම් නිකන් චුට්ටක් දිවිලා පොලිස් කරා වගේ වෙනවා නම් ඔබ අල්ලලා බලන්න ඔබට දැනෙන්නේ නැත්තම් ලාදුරු වෙන්න පුළුවන්. ඔබ වාම රාගම හොස්පිටල් ගියන් එතෙන්දී ඔබ නැත්තම් ඔබ පවුලේ වෛද්‍යවරයා ගාවට යන්න එයා කටුවකින් නිකන් අල්ල කිනවට තේරෙනවද කියලා. ඒතර තේරෙන්නේ නැත්තම් අනිත් ඔහු ලාදුරු වෙන්න පුළුවන්. ඒතර කියයි යන්න ආවල් වාට්ටුවට යන්න වෝඩ් එකට යන්න කියලා. එතෙන්දී ඔය ඔබේ හැමී කොටසක් කපලා ටෙස්ට් කරන්න යවනවා. සතියකින් දෙකකින් එන්න කියලා. ඒකේ හැමී කෑල්ලේ ලාදුරු බැක්ටීරියාවද ක්‍රියා කරලා තියෙන කියලා බලලා ඔබට බෙහෙත් දෙනවා. නිට්ටාවට සුව කරන්න පුළුවන් දැන්. ඔබ දන්නවා හැදලා කියන්නේ හේකිත්තේ හිස්තුරාජ් ඉස්කෝලේට අල්ලපින් ලාදුරු රෝහල තිබුණේ. ඉතින් පෘතුගීසි කාලෙන් ලාදුරු හැදිච්ච උන් ගෙනත් දාපු ප්‍රදේශ තමයි හැදලා. මාසෙනගක් හිටියා. තාම ඉන්නේ දෙඩු දෙන්න ඇතුන් දැන් ඉන්නේ. ගිනියන්නේ නැහැ. පුරු ගැලවි යනවා ඇඟිලි වල. විකෘති වෙනවා ලාදුරු. අද බෙහෙත් තියෙනවා. බය වෙන්න දෙයක් ඉස්සර
වැලිසර ලාය රෝහල පැත්තේ ඉස්සර LED බෝ වෙනවා නේ. ඉතින් දැනුත් බෝ වෙනවා. ඉස්සර විතරක් නෙමෙයි සනෙත් දැනුත් බෝ වෙනවා. ආගන්න. එනිසා දැනුත් මේ බැක්ටීරියාවක් වෙන්නේ. දැනුත් මේ විෂ බීජ වාතය තියෙනවා. ඒ රෝග වලට ඔරුද්දීමේ හැකියාව තියෙන නිසා තමයි අපිට වෙලා දෙන්නේ. එනිසා අපි සාමාන්‍යයෙන් හොඳින් කනවා බොනවා නම් හොඳින් වාතය තියෙන තැන හොඳ පිරිසිදු ඉන්නවා නම් ඕක වෙන්නේ අඩුවේ. දැනුත් බෝ වෙනවා. ක්ෂය රෝගී ඉස්සර වැලිසර ඔය වැලිසර හරියේ ඒ රෝහල් හරියෙන් ඉඩම් ගත්තේ නෑ මිනිස්සු. ලය රෝහල ක්ෂය රෝගී TB tuberculosis bacillus බැක්ටීරියාව. අද බලන්න ඒක නිකන් සුළු රෝගයක් බෙහෙත් තියෙනවා. ඉතින් දැනගන්න ලාදුරු රෝගෙට ස්පර්ශාම ඒකට ලාදුරු බැක්ටීරියා ක්‍රියා කරපුවම මේ ක්‍රියා කරන තැන ස්නායු අඩපණ වෙනවා. ස්නායු අඩපණ ඒක තමයි ස්පර්ශ සංවේදී දැනෙන්නේ නැත්තේ ඒකයි. දැන් ලාදුරු ඇති කරන බැක්ටීරියාව නිසා हमें එම කොටසේ ස්නායු අඩපණ වේ. අඩපණ වේ. ඒ නිසා සංවේදීතාව නැති වේ. ඔව් දැන් නැත්තේ ඒ හිරු වැටුණාම ඔව් ඒ දැන් මට එහෙම වුණානේ. මගේ මේ වම් මත මං තරුණ කාලේ මාස 3ක් බෙහෙත් කරලා හදාගත්තේ. චිත්‍රපටයක් බලන්න ගිහිල්ලා මේම යාළුවෙක්ගේ අතේ කටක් අත දාගෙන ඉඳලා මේ අත මේ ස්නායු විතර තැලිලා මේ අත වැඩ කරන්නේ නැතුව තිබුණා. මොනවත් උස්සන්න බෑ. මාස 3ක් මාසෙට එක ගානේ ඉන්ජෙක්ෂන් ගාලා තමයි හදාගත්තේ. හරි එනිසා ශරීරය අවයව අපිට ඕන විදිහට හැඩ භාවිත කරන්න බෑ. රයිට්. දැන් ඔබ ඒක දැක්ක දැන් 2014 ඔය තියෙන තමා B කොටස දැන් අනිත් ඒවා ඔක්කොම බයිස්ට්‍රයිමෙන් තියෙන එක කියලා දෙනවා. ඒ ඔක්කොම පොඩ්ඩක් අතහැරලා හරි අපි යමු රසායන සමායෝජන කොටසට. මේක ඉවර කරමු ලා ඔක්කොම ටික ඉවර කළා මේ කවුරු ආවද ඔබ දැන් මේ හිටපු අයගෙන 3-4 දෙනෙක් නෑ. ඒගොල්ලන්ගේ මිතින් ඩේටා අප්සෙට් අර අප්සෙට් මේ අප්සෙට් සමහරකට කිසිම අප්සෙට් එකක් නෑ. සමහරකෙදි එහෙම තමයි නේද? මම එහෙම කිව්වට හරියන්නේ නෑනේ. හැම කෙනාටම ලැප්ටොප් නෑ. හැම කෙනාටම හොඳ ස්මාර්ට් ෆෝන් නෑ. නේද? ඉතින් ඒ මොනාම මේ දවාගෙන මම දකිනවා ටීවී එකේ සමහර ළමයි මේ ලැප්ටොප් පාවිච්චි කරගෙන ඔය දැන් ටීවී එක දාන්නේ මේ දවස්වල ඔන්ලයින් උගන්වන්නේ නැහැ කියලා සමහර අය උගන්වනවා කියලා සමහර පොඩි ළමයි ස්මාර්ට් ෆෝන් තියන් ඉන්නවා. සමහර අය පිටපළාත ළමයි ගස් නගිනවා, වහළු වලට යනවා, කඳු නගිනවා, වෙල් වලට යනවා දැක්ක නේද? ඉගෙන ගන්න තියෙන දුකක්. හොඳයි. අපි කෙලිමෙමු මේ 17 පිටුවට ඉතුරු පැයේ මේක අපි බලමු. තල්ල එතකොට ඊළඟ සතියේ මේ දෙක අපි ප්‍රශ්න ඔක්කොම කරලා ඉවර කරමු. රයිට්? මේකෙත් තියනවාද ගොඩක් කරන්න. හරි? ලොකු පාඩම්නේ 5ක් නෙමේ අන්තිම කොටසනේ. හොඳයි. රසායන සමායෝජන දායක වන්නේ මොනවාද? රසායන සමායෝජනය. රසායනිකව වෙනසකින් පණිවිඩයක් කරා යන්නේ. රසායනික ද්‍රව්‍යකින් පණිවිඩය යන්නේ. ඒකට දායක වෙන්නේ හෝමෝන කියන්නේ. හෝමෝන 17 රසායනික සමායෝජනය. එක රයිට්. හෝමෝන යනු මොනවාද? ඔව් හොඳට අහගන්න. පේනවනේ මම මේ කතා කරන්න ගියාම ඔබට පේනවනේ කොච්චර දේවල් කියනවද කියලා. ඉතින් අර ඉගෙන ගන්න ආසනමෙන් මේක කැමතියි. ඉගෙන ගන්න ආසනම වෙන ළමයි කියන්නේ අයියෝ අම්මියා ගොඩාක් කියලා දෙනවා අම්මි ගොඩාක් කරනවා අම්මි හරි අමාරුයි අම්මි කියලා නෑනේ. ටිකමයි ඒ ළමයි විද්‍යාවට සුසු නෑ. කොහෙත්ම විද්‍යාව ඉගෙන ගන්න සුසු නැති ළමයි. ඔය තියා ගන්න. ගොඩක් කළොත්
ඒ කියන්නේ සිලබස් එකේ තියෙනවා ගොඩක් කළොත් ඔබ ප්‍රශ්න පත්‍රයට ගොඩක් ලියනවා. පිරෙන්න ලියනවා. ඒතර ඔබට ප්‍රතිඵලත් පිරුණු ප්‍රතිඵලයක් සුපිරි ප්‍රතිඵලයක් ඒ. ටිකක් කළොත් ඔබ ප්‍රශ්න පත්‍රයට ලියන්නේ ටිකයි. ප්‍රශ්න පත්‍රය ලියන්නේ ටිකයි තෝර බේර ලියන්නේ ඔබ. ප්‍රතිඵලෙ ටිකයි. කොහොමද ලියන්නේ? හරි? ඉතින් හරි මගේ නිගාන්ත හොඳ නිගාන්ත ළමයි මට කියලා තියෙනවා හොඳ ප්‍රතිචාරයක්. මාගෙන සමහර මගේම මිත්‍රයෝ විද්‍යාගුරු කියතර ඒක. ඌ කරන්නේ මෙහෙම කියලා විද්‍යාව. මෙහෙම කරනවා. ඉතින් බම් කියලා තියෙනවා එහෙම කරනවා කියන්නේ අත දිගහැරලා විද්‍යාවට ලියනවා කියන එක. රයිට්. මෙන්න මොලේ. හරි? මෙන්න මොලේ. එතකොට හෝමෝන කියන්නේ මොනවද? දැන් මම මේක අහගන්න. මෙතන තියෙනවා ඉතා වැදගත් ග්‍රන්ථිය පිටියුටරිය. ටියුටරිය නෙමෙයි පිටියුටරිය. ඒතර ගෑනු ළමයින්ගේ තියෙනවා ප්‍රජනක පද්ධතියේ ඩිම්බ කෝෂ කියලා දෙකක්. මේක පැත්තක් මයන්දී. සාමාන්‍යයෙන් අවුරුදු 12 සාමාන්‍ය වයස 12 13 වෙනකොට මේ පිටියුටරිය නිකුත් කරනවා රසායනික ද්‍රව්‍යයක් මෙතෙන්ට එවනවා. රුධිරයෙන් එවන්නේ. ඒක තමයි ඔයගොල්ලෝ ගාත FSH. Follicle stimulatory hormone. මේ ඩිම්බ සිවුනිකා උත්තේජක හෝමෝනය. මේ ඩිම්බ සිවුනිකා කියලා ගෑනුමගේ ඇතින උපතේදීම ඒ උත්තේජ කරනවා වර්ධනය කරන උත්තේජ කරනවා. ඩිම්බ සිවුනිකා දැන් වැඩෙනවා. ඩිම්බ සිවුනිකාවල ඩිම්බ හදනවා දැන්. පරණ වියටින්ද ළඟයි. මේ ඩිම්බ සිවුනිකා නම් අන්වේක්ෂීයයි. ඔබ දන්නවා මගේ 10 පන්තියේ පොත අරන් බලන්න. ඕන ඩිම්බයක් වැඩෙනවා මේවා තියෙන. ඕනම ඩිම්බයක් වැඩෙනවා. අන්වේක්ෂීයයි. ඩිම්බ සිවුනිකා උත්තේජක හෝමෝනය. දෙක. ඊට තව ටික දවසක් යනකොට එනවා තව හෝමෝනයක් LH. ලුටීය හෝමෝන්ස්. ඩිම්බ මෝචක හෝමෝනය. එතකොට මේ ඩිම්බ කෝෂ මේක මේ වැඩෙනවා. ඊට පස්සේ දැන් ඔන්න ඔක හොඳට වැඩිලා තියෙද්දි හරි. ඊළඟට මොකද මේ ඩිම්බ කෝෂ වෘත්තිය පුපුරලා මේ ඩිම්බයක් වැඩෙනවා. ඩිම්බ මෝචක හෝමෝනය. දැන් මොකද මම මේ කියන්න ගියේ? මේකෙන් මම පණිවිඩ දෙකක් දුන්නා ඔබට. FSH කියන්නේ පිටුටරියන් සාවි කරන්නේ LH කියන්නේ පිටුටරියන් සාවි කරන්නේ ලිංගික හෝමෝන දෙකක් ඩිම්බ කෝෂ උත්තේජ කිරීම ඩිම්බ මෝචනය ඒවා මතක් කරා. ඒකම හෝමෝනයක් කියන එකත් මම මතක් කරා. හෝමෝනයක් කියන්නේ එක තැනක නිපදවන්නේ. තවත් තැනකට ගමන් කරලා එතන ක්‍රියාකාරීත්වය උත්තේජ කරනවා. එක තැනක නිපදවා තවත් තැනකට ප්‍රවාහණය වී එතන ක්‍රියාකාරීත්වය උත්තේජනය කරන රසායනික ද්‍රව්‍ය තමයි හෝමෝන කියන්නේ. කියන්නේ එක තැනක නිපදවා තවත් තැනකට ශ්‍රාව්‍ය වී එක තැනක නිපදවා තවත් තැනකට ශ්‍රාව්‍ය වී එතන ක්‍රියාකාරීත්වය උත්තේජ කරන රසායනික ද්‍රව්‍ය. right. හරිනේ? හරි. හෝමෝන ස්‍රාවය විරුව ඒවට කියන්නේ නිර්නාල ග්‍රන්ථි. නිර්නාල නාල නැහැ. නිර් කියන්නේ නැහැ කියන එක. නැත්නම් අන්තරාසර්ග ග්‍රන්ථි. නම් දෙකම ලියා ගන්න. නිර්නාල ග්‍රන්ථි නැත්නම් අන්තරාසර්ග ග්‍රන්ථි. yeah.
ඔයනේ දුරංජන්ද? ඔය රූපේ දාලා තියෙන්නේ දුරංජන්ද? හරි. නිර්නාල ගාන්ති නැත්නම් අන්තරාසර්ග ගාන්ති. හරි. මොනවාද ගාන්තියක් කියන්නේ? අපි කියනවා කීට ගාන්ති කියලා. කෙලස් තමයි පිට වෙන්නේ. දහඩිය ග්‍රන්ථි. ස්වේදය කියන්නේ දහඩිය. ස්වේද ග්‍රන්ථි. දහඩිය නිකුත් කරන ග්‍රන්ථි. දහඩිය නිපදවන ග්‍රන්ථි. එහෙනම් මොකද ග්‍රන්ථියක් කියන්නේ? යම් ශ්‍රාවයක්. ඕ ශ්‍රාවයන් කීපයක් නිපදවන ව්‍යුව තමයි ග්‍රන්ථි කියන්නේ. කියන්නේ යම් ශ්‍රාවයක් හෝ ශ්‍රාවයන් කීපයක් යම් ශ්‍රාවයක් හෝ ශ්‍රාවයන් කීපයක් නිකුත් කරන යම් ශ්‍රාවයක් හෝ ශ්‍රාවයන් කීපයක් නිකුත් කරන විහුව. ශ්‍රාවයන් කීපයක් නිකුත් කරන විහුව. right එහපත බලන්න 18 පිටුව. 18 පිටුව. right ඒක බලන්න මිනිස් සිරුරේ ඇති ග්‍රන්ථි වර්ග ලියන්න එකක් බාහිරා සර්ග ග්‍රන්ථි විතින අංක 5 බාහිරා සර්ග ග්‍රන්ථි right ඊළඟට අන්තරා සර්ග ග්‍රන්ථි අන්තරා සර්ග ග්‍රන්ථි right මොකද බාහිර සර්ග ග්‍රන්ථි කියන්නේ විශේෂ ලක්ෂණ උදාහරණ දෙන්න උදට අහගන්න. උදට අහගන්න බාහිර සර්ග ග්‍රන්ථි. ඒක බාහිර සර්ග ග්‍රන්ථි වල විශේෂ ලක්ෂණ. right? බලන්න අපි හැම ගත්තොත් මිට කලින් මම මෙන්න හැමගෙන මේ රූපයක් දාලා තිබුණා ඔය මතක ඇතිද? ඉතින් හැම ඉතින් කොටස් දෙකක් දැන් හැම ගැන උගන්වන්නේ නෑ ඔබට. රූප සටහන් උගන්වන්නේ නැහැ. එකදී වයින් කළා. මේ අපිචර්මය සහ චර්මී කියලා කොටස් දෙකක් තියෙනවා. අපිචර්මී චර්මී මේ ශ්වේද ග්‍රන්ථි දහඩිය හදන ග්‍රන්ථිය. මේකට රුධිරයේ සපේන රුධිර නාල ස්නායු නාල සපේනවා. මේ රුධිර නාල ස්නායු නාල සපේනවා. රුධිරයෙන් තමයි මේ දහඩිය හදන්නේ. ඒ හදන ග්‍රන්ථි මේ ශ්වේද ප්‍රනාලය ශ්වේද කියන්නේ දහඩියනේ. ශ්වේද ප්‍රනාලයෙන් හැමත නිකුත් කරනවා. හැමත නිකුත් වෙන්නේ එහෙම තමයි. ඒ වගේ මුඛ කුහරය ගත්තොත් මම මුඛයේ මේ මාතර පේනවනේ නේද? අපි ඉන්නේ නැහැ නේද? ඒක තමයි කෙනෙක් චූටි ක්‍රියා තුළ හරි අපහසුයි කියලා නේද? අපි දන්නවා මුඛ කුහරය තුළ අපේ මෙහෙම පේනවනේ right මේ දිවට යටින් තියෙනවා අදෝ ජීව කියලා ග්‍රන්ථියක්. අදෝ නෙමෙයි. අදෝ ජීව කියන්නේ දිව. තියෙනවා කේට ග්‍රන්ථියක්. ඒකේ කේට ප්‍රනාල වලින් නැත්නම් ඒ ස්වේද කියන්නේ දහඩියනේ මේ කේට ග්‍රන්ථි. කේට ග්‍රන්ථි ප්‍රනාල වලින් කේටේ මුඛයට එනවා. ප්‍රනාලයකින් එන්නේ. එහෙනම් බාහිර සර්ග ග්‍රන්ථි වල විශේෂ ලක්ෂණය තමයි එවෙන් නිපදවන ශ්‍රාවයන් අදාළ තැන් වලට ගෙනියන්න විශේෂ ප්‍රනාල තියෙනවා. ප්‍රනාල ඔස්සේ තමයි යන්නේ. ඒතර ස්වේද ග්‍රන්ථි එකක් ඒ වගේම මේ කේට ග්‍රන්ථි ඒ වගේ දේවල් අදාළ තැන් වලට අරන් යන්න විශේෂ ප්‍රනාල තියෙනවා. කියන්න මෙම ග්‍රන්ථිවල නිපදවන ශ්‍රාවයන් අදාළ ස්ථාන කරා ප්‍රවාහණයට
විශේෂ ප්‍රනාල ඇත. විශේෂ ප්‍රනාල ඇත. නිදසුන් ඒවට උදාහරණ කීට ග්‍රන්ථි නිදසුන් කියනට උදාහරණ කියලා කීට ග්‍රන්ථි ශ්වේද ග්‍රන්ථි ශ්වේද ග්‍රන්ථි රයිට් දත අහගන්න මේවා අන්තරාසර්ග ග්‍රන්ථිවල විශේෂ ලක්ෂණ එතකොට මේ දෙක වර්ග දෙකම ග්‍රන්ථිනේ ඉතින් මොකද්ද මේ දෙකේ වෙනස එතකොට බාහිරාසර්ග ග්‍රන්ථිවල නිපදවන ශ්‍රාවයන් අරයන්ද විශේෂ ප්‍රනාල තියෙනවා. නමුත් අන්තරාසර්ග ග්‍රන්ථිවල නිපදවන ශ්‍රාවයන් අදාළ ස්ථාන වලට ගෙනියන්න මේකේ ප්‍රනාල නැහැ. රුධිරය මගින් තමයි පරිවහණය වෙන්නේ. යන්න මෙම ග්‍රන්ථි වලින් නිපදවන ශ්‍රාවයන් ක්‍රියාකාරී ස්ථාන කරා ප්‍රවාහණයට ක්‍රියාකාරී ස්ථාන කරා ප්‍රවාහණයට විශේෂ ප්‍රනාල නැත. විශේෂ ප්‍රනාල නැත. රුධිරය මගින් පරිවහණය කරේ. රයිට්. හරි. දැන් හෝමෝන ස්‍රාවය කරන ග්‍රන්ථි කුමන වර්ගයේද? අන්තරාසර්ග ග්‍රන්ථි. බාහිරාසර්ග නෙමෙයි. දැන් ඔබට තේරෙනවද මේ උගන්වන්නේ තියරි. මේක තමයි තියරි කියන්නේ සිද්ධාන්ත. මේවා කරලා තමයි ප්‍රශ්න වලට යන්නේ. එහෙම නැතුව මට තිබුණේ මේ තියරි කරන්නේ නැතුව පෙරලනවා. දැන් ඔය කරේ යෝගේ මේ දැන් ඔය තියෙන අංක 18 ටිකයි 19 ටිකයි 20 ටිකයි ඒ තියරි. ඊට පස්සේ විශේෂකේ සමස්තතිය ගැන ගන්නවා ඒ තියරි තියෙන 23 දක්වා තියෙන. ආන්න 24 දක්වා ඉඳලා තියෙන ගැටලුව තියෙන. හෝමෝනයි එක එක ස්නායු පද්ධතිය ගැටලු තියෙන. ඉතින් මට ඕනම් පුළුවන් මේකේ ගැටලු ටික දීලා ඉවර කරන්න. නේද? ඔබට ඒකට ඒකද සුදුසු ක්‍රමය. නෑ ඒක සුදුසු ක්‍රමෙ නෙමෙයි. ඒක මේ සුදුසු ක්‍රමෙ. ඉතින් ගොඩක් අය කරන්නේ යන්තම් ඔක කරලා එක. ඔබට මේ හොඳට මේක මේ පාඩම් වල එන ප්‍රශ්නට උත්තර ලියන්න ඔබ මේක රිෆර් කරන්න. පෙරලා බලන්න. තියරි උගන්වප බලන්න. එතකොට ඔබට පුළුවන් වෙනවා. නැත්තම් ප්‍රශ්න කරොත් ඔබ ඒ ප්‍රශ්නේ කටපාඩම් කරන් ගිහලා ඒක ලියන්න වෙනවා. විතර ලියන්න බෑ ඔබට. ඒකමයි අහන්න දැක්කනේ අර සර්පෙක් දැකලා බිය වෙච්ච එකයි මිනිහෙක් බල්ලෙක් දැකලා දී එකයි අලිය සම්බන්ධ එකයි දැක්කද? එකට එකක් ওই ප්‍රශ්න ඔබ බලන්න. අහලා තියෙන විදි. අහලා තියෙන විදි බලන්න. සිද්ධි එකයි. නමුත් අහලා තියෙන විදි බලන්න. ආන විදි අනුව තමයි අපි ප්‍රතිචාර දක්වන්න උත්තර ලියන්න ඕනේ. අපිට ඕන එක ලියලා හරියන්නේ නැහැ. අපි එක කොටසක් ඉගෙනගෙන ඒක කටපාඩම් කරන් ඒකම ලියන්න වෙනවා. ඒක තමයි ළමයි. විද්‍යාවේ මේ ඉගෙන ගන්නවද? මලිෂ මේ ලස්සන පින්තූරයක් දාලා තියෙන කොල්ලා. හොඳයි. ඊළඟට ඔව් ඒ කියන්නේ කලින් එක පොඩ්ඩක් ආයෙමත් කියන්නකෝ. කලින් කිව්වේ කලින් එක පොඩ්ඩක් ආයෙමත් කියන්නකෝ. කියන්නේ මොකද්ද? අර අන්තරාසර්ග ග්‍රන්ථි වල ලක්ෂණ. අන්තරාස හෝමෝන වල විශේෂ ලක්ෂණ නේද? නෑ. අන්තරාසර්ග විශේෂ ලක්ෂණ. ඒ කියන්නේ ඔව් සර්. ග්‍රන්ථි වලින් නිකුත් කරන ශ්‍රාවයන් ක්‍රියාකාරී ස්ථාන වෙත ප්‍රවාහණයට විශේෂ නාල නැත. බාහිරාසර්ග වල නාල තියෙනවා මේවා විශේෂ නාල නැහැ. එහෙම සංසන්ධිකල ඉගෙන ගන්න. මෙම ග්‍රන්ථි වල නිපදවන ශ්‍රාවයන් ක්‍රියාකාරී ස්ථාන වෙත ප්‍රවාහණයට විශේෂ නාල පද්ධතියක් නැත.
රුධිරයේ මගින් පරිවාහණය වේ. රුධිරයට වැස්සෙනවා රුධිරය යන මුළු රුධිරයේ මගින් මුළු ශරීරයටම යනවා දැක්කද? ඒ අදාළ තැන් වලට විතර නෙමෙයි රුධිරය හැමතැනටම යනවනේ. හැමතැනටම ගමන් කරනවා. හැබැයි ඒක ඇක්ටිව් එක ක්‍රියාකාරීත්වය අදාළ තැන විතරයි වෙන්නේ. රයිට්. උදාහරණයක් කිව්වේ කීට ග්‍රන්ථි, ස්වේද ග්‍රන්ථි. රයිට්. ඊළඟට නෑ. sorry ඒ බාහිර ආසර්ගනේ උදාහරණ අපි එතෙන්දී sorry පුතා ඒක ලියන්න එපා කීට ග්‍රන්ථිය මේ උඩ එකට ලියන බාහිර ආසර්ග වල උදාහරණ මේ යට තියෙන ඔක්කොම උදාහරණ තමයි පිටියුටරි එකක් දිගා ලියන පිටියුටරි අග්න්‍යාශයම ලියන්න දෙකක් විතර. හරි. ඒතර හෝමෝන ස්‍රාවය කරන ග්‍රන්ථි කුමන වර්ගයේද? අපි ඔක තමයි දැන් කරන්න යන්නේ. ඒවා අන්තරාසර්ග ග්‍රන්ථි. අන්තරාසර්ග ග්‍රන්ථි. හෝමෝන විශේෂ ලක්ෂණ හොඳට මතක තියාගන්න මේ ටික ඔබේ පොතේ තියෙනවා. සියල්ල කාබනික ද්‍රව්‍ය. කාබනික සංයෝග. ලියන්න සියල්ල කාබනික සංයෝග වේ. යට මේකේ ලියන්න යන්න එපා දැම්ම. සියල්ල කාබනික සංයෝග වේ. ඒ උඩම රූල් දෙකේ එක රූල් එක දෙවෙනි රූල් ලියන්න ඒ පිළිම රුධිරය මගින් පරිවාහනය කරේ. රුධිරය මගින් පරිවාහනය කරේ. තුන්වෙනි එක යට තියෙන තිත ඉලක්ක අවයව උත්තේජ කරයි. ඉලක්ක අවයව උත්තේජ කරයි. ඒකද ඉලක්ක අවයව හැම අවයවක්ම උත්තේජ කරන්නේ නැහැ. දැන් මංගේ FSH LH ඉලක්ක අවයව ඩිම්බකෝෂ උත්තේජ කරනවා. පිරිමින්ගේ උෂණ උත්තේජ කරනවා. right. ඒක තමයි ඉලක්ක අවයව. ඒක බලපාන්නේ වකුගඩු වලට බලපාන්නේ. වෙනත් ග්‍රන්ථි වලට බලපාන්නේ. ප්‍රජනක ග්‍රන්ථි වලට බලපාන්නේ. right. ඉලක්ක අවයව මේක තමයි. ගොඩක් ඕනේ චුච්චයි ඕනේ. ටිකයි ඕනේ. ඉතා සුළු සාන්ද්‍රණයක් ප්‍රමාණවත් වේ. දැන් ඉතා සුළු සාන්ද්‍රණයක් ප්‍රමාණවත් වේ. ඉතා සුළු සාන්ද්‍රණයක් ප්‍රමාණවත් වේ. දැන් ඔබ හතරක් ලිව්වා. අන්තිම එක දිගට තියෙන්නේ. කලින් ගන්න මේ තමයි හෝමෝන විශේෂ ලක්ෂණයක් කරතේ උගන්වපේ තමයි. එක තැනක නිපදවා තවත් තැනකට ශ්‍රාවය කර පරිවහනය කර එතන ක්‍රියාකාරීත්වය උත්තේජ කරයි කියලා. අර හෝමෝන වල හෝමෝනයක් කියන්නේ කුමක්ද කියලා ලිව්වේ? අන්න ඒක ලියන්න. දැන් මේක ඔෆ් වෙයි. ටග්ගල ඔබ ලෑස්ති වෙන්න. මම වතුර එකක් බීලා ටග්ගල එනවා. අර හෝමෝන යටතේ ලිව්වේ ඒක එතන ලියන්න.